තුනුරුවන් සන්තක වූ අනන්ත ගුණ බලයෙන් ඔබට අපට සැමට සියලු ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සූදානම් වන්නේ අදත් මේ මොහොතේ උතුම් වූ ධම්මගයාව වශයෙන් විශ්වකර්ම හරහා සුවිශේෂී යම් විවරණයක් ලබා දෙන්නයි අප ඔබට පොරොන්දුවක් ලබා දුන්නා. බක්පුන් පොහෝ දිනේ සිට වෙසක් පුන් පොහෝ දිනය දක්වා විශ්වාධ්‍යාත්මක බුද්ධ සත්‍යග්‍රහයක් පවත්වන බවට ඒ උත්තරීතර වූ මහා අසහාය ආධ්‍යාත්මික සත්‍යග්‍රහය උදෙසා බොහෝ පිරිසක් අපත් සමග එකතු වුණා නිවෙස්වල ඉඳගෙන බොහෝ පිරිසක් කතා කළා. ඒ වගේම ප්‍රශංසාවෙන් යුක්තව ඊටමත් කැමැත්තකින් යුක්තව ඒ පිළිවෙලට අප බක්පුන් පොහෝ දිනේ විශ්වකර්ම YouTube නාලිකාව හරහා ධම්මගයාව විස්තර කර ආකාරයෙන්ම ඒ වැඩපිළිවෙල සමග දෛනිකව සහ සම්බන්ධ වුණා. අප ධම්මගයා වශයෙන්ුත් බක්පුන් පොහෝ දිනේ සිට ඊයේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා පුරා මාසයක් පුරාවට ඒ උත්තරීතර වූ මහා අසහාය විශ්වාධ්‍යාත්මක බුද්ධ සත්‍යග්‍රහය පවත්වලා ඔබට සැමට රටට ලෝකයාට සෙත ශාන්තිය සුවපත් වීම ප්‍රාර්ථනා කරා. ප්‍රාර්ථනාවක් පමණක් නොව අදිෂ්ඨානයක් කළා විශ්වයක් සමග එකතු වෙලා. ඒ උත්තරීතර වූ මහා අසහාය ප්‍රථම දවසේදීම වෙසක් බක්පුන් පොහෝ දිනේදීම අප විශ්වාධ්‍යාත්මක බුද්ධ සත්‍යග්‍රහය පවත්වන ප්‍රථම උදෑසන වරුවේදීම මේ මහා විශ්වයට මේ මහා පෘථුවියට උදා වුණේ බක්පුන් පොහොය සුවිශේෂී පුන් පොහොයක් පුන් සඳක් වශයෙන්. ඒ ඔබ දන්නවා රෝස සඳක් ප්‍රථම වතාවට වර්ෂ කීපයකට පෙර වර්ෂ 60-70කට පමණ පෙර රාත්‍රී අහසේදී බැබලෙන්න පටන් ගත්තා. අප තරයේ විශ්වාස කරනවා උත්තරීතර වූ විශ්ව බුද්ධ ආධ්‍යාත්මික සත්‍යග්‍රහයට ධම්මගයා වශයෙන් අප මුළු මහත් විශ්වයත් සමගම එකතු වෙමින් කරන්නා මේ මහා බුද්ධ සත්‍යග්‍රහයට සෝබා දහමේ ආශිර්වාදයේ ඒ ආකාරයෙන් අපට ලැබුණා. බක්පුන් පොහෝ දිනේ උදෑසන සඳ රෝස පැහැයෙන් යුක්තව වර්ණවත් වී බබලන්ට යෙදුණා. ඒ වගේම තවත් සුවිශේෂී සිද්ධියක් වුණා. ඊයේ දවසේදී වෙසක් පුන් පොහෝ දිනේ නිමා කරන මොහොතේදීත් වෙසක් පුන් පොහෝ සඳ උදෑසන වරුවේ පාන්දර 5:05 කියන කාල පරිච්ඡේදය තුළ නැවත වාරයක් රෝස පැහැයෙන් යුක්තව බබලන්න පටන් ගත්තා. එය මම පුද්ගලිකව දුටු කාරණාවක්. විශ්වාධ්‍යාත්මක බුද්ධ සත්‍යග්‍රහය නිමා කිරීමට ධම්මගයා පරිශ්‍රය තුළ පූජාව සමග සහ සම්බන්ධ වෙන්න මොහොතක් තිබියදී. එයයි ඒ වගේම මේ මාසයේ පුරාට සුවිශේෂී ආධ්‍යාත්මික සහ විශ්වීය යම් යම් පණිවිඩ සහ විශ්වීය යම් බලවේගයන්ගේ යම් සුවිශේෂී පණිවිඩ ඒ වගේම විශ්ව අසිරිය ලැබුණු මහා මාසයක් ආධ්‍යාත්මික මාසයක් වශයෙන් අප හඳුන්වා දෙනවා. අප සෑම උදෑසනකම ඒ ආකාරයෙන් සියලු දෙවියන්ට ආරාධනා කළා. සියලු බෝසත්වරුන් වහන්සේට ආරාධනා කළා. සියලු දෙවියන් වශයෙන් අප හඳුන්වන්නේ අල්පේ ශාක්‍ය, මහේශාක්‍ය, තෙරුවන් සරණ ගියා වූ දෙවි දේවතාවුන් වහන්සේලා, බොස්තානන් වහන්සේලා අප කිසිම මිත්‍යා දෘෂ්ටික බලවේගයකට අප ආරාධනා කරන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටික සියලු බලවේගයන් ඒකරාශී කරගනිමින් සමන්තා චක්‍රවාලේසු වශයෙන් ඇත්තන්ට ආරාධනා කළා. විශ්ව බුද්ධ නමස්කාරයේ තෙවරක් සජ්ජායනා කළා. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ වගේම සියලු බුදුයාණන් වහන්සේලාගේ මහා ශක්තියක් රැස් වුණා වූ ඒ අසහාය දේශනාව සජ්ජායනා කළා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං වශයෙන් ඉන් අනතුරුව තෙරුවන් වන්දනා කළා. ඉන් අනතුරුව බුදුවරේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයක් කරනවා. ඒක මහා සත්‍යග්‍රහයක්, සත්‍යක්‍රියාවක්. බුදුවරයෙක් සත්‍යක්‍රියා කරනවා විශ්වයත් සමග Taman අවබෝධ කරගත්තා වූ දහමත් සමග ඒ නාමයෙන් විශාලා මහනුවර සුවපත් වෙන්න කියන මහා බුද්ධ අධිෂ්ඨානය ඒ මහා රතන සූත්‍රය අප 7 වතාවක් සජ්ජායනා කළා. මෛත්‍රිය මහා බෝසතාණන් වහන්සේට පින් කුසල් අනුමෝදන් කළා. මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මතු බුදු වෙනවා සත්‍යයි. උන්වහන්සේට පින් කුසල් අනුමෝදන් කරා. සියලුම බලවේගයන්ට සම්‍යක් දෘෂ්ටික පින් කුසල් අනුමෝදන් කළා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික බලවේගවලටත් අප ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරා. වහවහ මිත්‍යාවෙන් අත මිදී සම්‍යක් දෘෂ්ටියටපත් වෙන්න පින වාග්ය උදා වෙන්න කියලා ආශිර්වාද කරා. කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියකින් යුක්තව ඒ ආකාරයෙන් අප හැමදාමත් උදෑසන වරුවෙත්
ඒ වගේම ඉර බැස යන මොහොතෙත් සවස් කාලෙත් මේ ආකාරයෙන් දෛනිකව මාසයක් පුරාවට ඔබට සැමට රටට ලෝකයාට සෙත් ප්‍රාර්ථනා කළා විශ්ව බුද්ධ ආධ්‍යාත්මික සත්‍යග්‍රහය පැවැත්තුවා. ඒ උතුම් වූ විශ්ව ආධ්‍යාත්මික බුද්ධ සත්‍යග්‍රහයට මේ ඉරහඳ තාරකා මහා විශ්වය අවකාශය මේ ධරණී තලය සාක්ෂි. පායන ඉර වගේම බැස යන ඉරත් ඒ උතුම් වූ බුද්ධ ආධ්‍යාත්මික සත්‍යග්‍රහයට සාක්ෂි අප වුණා කැප වුණා. ඒ සුවිශේෂී සියලු විශ්ව ශක්තියින් සමගයි මේ බුද්ධ ශක්තිය සමග ශ්‍රී සද්ධර්මයේ ශක්තිය සමග පුරා මාසයක් පුරාවට අකණ්ඩව පේවෙලා ආධ්‍යාත්මිකව අපට කළ හැකි උපරිමයනුත් උපරිමය අප රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් සියල්ල වෙනුවෙන් ලෝ වෙනුවෙන් ලෝකයක් සුවපත් වෙන්න අප අදිෂ්ඨාන කරා. ඒ වගේම අප මෙය පටන් ගන්න මොහොතේදී බොහෝ වෛද්‍යවරුන් පවසා සිටියා මැයි මාසයේ පමණ වන විට රෝගීන් 6000ක් පමණ වාර්තා වේ කියලා ලංකාවෙන්. ඒ වගේම ඒ ඇත්තන් ඉඟිපල ගලා මරණ 2000ක් 3000ක් පමණ සිදු වේ කියලා. නමුත් අප තිර අදිෂ්ඨානයකින් යුක්තව සත්‍යක්‍රියා කළා. අප රැක්කා වූ යම් සීලයක් වේද, අප වැඩුවා වූ යම් ආධ්‍යාත්මික ශක්තියක් වේද, අප දේශනා කළා වූ යම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් වේද, ඒ හනුවස් බලයෙන් උතුම් වූ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් ආර්ය මහා සංඝරත්නයේ ආනුභාවයෙන් විශේෂයෙන්ම ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් එසේ නොවේවා යන්න අප හැමදාමත් දෛනිකව අදිෂ්ඨාන කළා. විශ්වයට වැඳ නමස්කාර කරගනිමින් අවකාශයට මේ මහා ධරණී තලයට ඒ විශ්ව ශක්තිය ස්පර්ශ කරගනිමින් ඒ සියලු ශක්තිය වාතයේ ජලයේ දෙරණ හරහා අවකාශයට මුදා හැරිවා. ඔබත් සමත් රටත් ලොවත් සුවපත් වේවා කියන පරම පවිත්‍ර චේතනාවකින් යුක්තව මසක් ගෙවෙන තැන රෝගීන් දහසකටත් අඩු ප්‍රමාණයක් පමණයි ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණේ. ඒ වගේ මරණ 9ක් පමණයි මේ මොහොත වන විට වාර්තා වී තිබෙන්නේ. එය අප ලැබුවා වූ මහා සැනසිලිදායක ආශිර්වාදයක් පුවතක් බවට පත් වුණා. අප ඒකාන්ත වශයෙන් විශ්වාස කරනවා සියලු වෛද්‍යවරුන්ට, ත්‍රිවිධ හමුදාවේ නිලදරුවන්ට ආදී සියලුම මේ වෙනුවෙන් කැප වුණා වූ ඇත්තන්ට, රෝගීන්ට ඒ සියලු ශක්තිය විශ්වය හරහා මුසු වෙන්නේ නැති ඒකාන්ත සත්‍යයක්. ඒ ආනුභාවයෙන් අප අදිෂ්ඨාන කළා බුද්ධ ආධ්‍යාත්මික සත්‍යග්‍රහය පවත්වලා මේ හෙළ දීපේ ශ්‍රී ලංකා දීපේ සිව්කොණ අප මෙනෙහි කරගනිමින් සිව්කොණ වෙත සියලු ශක්තිය මුදා හැරියා. උතුර දකුණ නැගෙනහිර බටහිර වශයෙන් ඒ සියලු ශක්තියින් සමග උතුම් වූ බුද්ධ ශක්තිය ආනුභාවයෙන්, ධර්මයේ ආනුභාවයෙන්, සංඝරත්නයේ ආනුභාවයෙන් සහ සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි බෝසත්වරුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අප ජනතාව රැකදෙන්න, ඒ ඇත්තන්ට ආශිර්වාදය ලබා දෙන ලෝකයට ශාන්තියක් කරන්න කියන ඒ මහා අදිෂ්ඨානයේ ඵල අද අප ඔබ රටක් වශයෙන් ලබනවා. ඒ නිසා ඒ වගේම නන් ආකාරයෙන් විවිධ සාමීන් වහන්සේලා දෛනිකව රතන සූත්‍රය සජ්ජායනා කළා, පිරිත් සජ්ජායනා කළා. Tamanට පුළුවන් උපරිමය ආධ්‍යාත්මිකව එකතු වෙන්න උත්සාහ කරා. ඒ ඇත්තන්ටත් අප හදපිරි ආශිර්වාදය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන අතර ඒ වගේම අප විශේෂයෙන් සඳහන් කරනවා මේ මොහොතේදී අප පුන පුනා 2019 වර්ෂයේ මුලපටන් දේශනා කළා 2020 21 22 23 කියන වර්ෂ තුන ඒකාන්ත වශයෙන් සබාදහම මේ මනුස්ස ලෝකයේ සුද්ධ කරන කාල පරිච්ඡේදයක්. 2020 සිට අවුරුදු 20ක් පුරා අවුරුදු 100ක් පුරාට උදාවන්නේ ආධ්‍යාත්මික සියවසක්. ඒ සියවස තුල ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දොරටුව විවෘත වේවි. අවසාන වතාවට සංසාරයේ පාරමී පිරුවා වූ, පෙරුම් පිරුවා වූ, කුසල් පිරුවා වූ සියලුම ඇත්තන් නිවන වෙනුවෙන් සෝවාන් වීමට, සකදා අනාගාමී මහරහත් ස්වභාවයට පත්වන්න උදා වුණා වූ සියවසක් වශයෙන් අප තිර අධිෂ්ඨානයකින් යුක්තව දේශනා කරනවා, ස්ථිර විශ්වාසයකින් යුක්තව දේශනා කරනවා. ඒ මෙහි ආරම්භයක් වශයෙන් අප දකිනවා. යම් සුවිසුද්ධ වූ පෙරහරක් වඩම්වනකොට පාරවල් වල තියෙන කුණු සුද්ධ කළා දානවා, පාර සෝදනවා. ඒ වගේ කරතව්‍යයක් සබාදහම මේ අවස්ථාවේදී මනුලව සුද්ධ කරනවා. පාපය සහ අධර්මයේ ගලවා විසි කරන්න, සෝදා අයින් කරන්න, මිත්‍යාවෙන් අයින් කරන්න, අයින් කළ ශ්‍රී සද්ධර්මයේ නැවත වාරයක් මනුස්ස ලෝකයේ තුල මිනිසුන්ගේ හදවත් තුල විශ්වාසයෙන් යුක්තව සජීවීකරණය කළා. ඒ නිවන අවශ්‍ය ඇත්තන් වෙනුවෙන් පාරමී පිරූ ඇත්තන්ගේ පාරමිතාව සමෘද්ධිමත් කර ගැනීමට කාලය, දීපය, දේශය ආදී සියල්ල විශ්වයේ විසින් සකස් කරමින් පවතිනවා. අප විශ්වාස කරන්නේ ගෞතම බුදුන් වහන්සේ 100%ක් පරිනිර්වාණයට පත් වී නැති බව. උන්වහන්සේගේ ශාරීරික කාය පරිනිර්වාණයට පත් වුණත් උන්වහන්සේගේ ධම්මකාය තවමත් ජීවමානයි. ඒ උන්වහන්සේගේ අසිරිමත් ධම්මකාය 5000ක් කල් පුරාවට
මේ මහා විශ්වයේ පවතීවි. ඒ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මයේ ආනුභාවය දැනටත් සජීවීව පවතිනවා. ඒ අකාලික වූ සන්දිට්ඨික ධර්මයේ යම්කිසි කෙනෙක් ඒකාන්ත වශයෙන් අඳුනාගෙන නිර්වුල්ව පුහුණු කරනවා නම් තවමත් මේ වර්තමාන කාලයේ නිවනක් තුල නිවීමේ සියලු අවස්ථා පවතිනවා. යම්කිසි කෙනෙක් කියනවා නම් එහෙම අවස්ථාවක් නැහැ කියලා ඒකේ යත්තන්ගේ මෝඩකමක්. ඒ නිසා ඒකාන්ත වශයෙන් එළඹෙන්නා වූ සියවස ආධ්‍යාත්මික සියවසක් බවට පත්වේවි. ලෝකයේ මුළු මහත් ජනතාව නොම වැඩි බහුතරයක් ජනතාව බුදුදහම තමන්ගේ ජීවන දහමක් බවට පත් කරගෙන ආධ්‍යාත්මික සුවයක් තුළින් තමන්ගේ ජීවිතයට සතුට ආලෝකය ප්‍රඥාව සොයා යන සියවසක් වශයෙන් 2020 සිට ඉදිරි වර්ෂ 100ක් දක්වා වූ කාලය උදාවන බව අද විශ්වකර්ම හරහා අප ධම්මගයා වශයෙන් මෙසේ සනිටුහන් කරනවා විශ්වය තුල. එසේනම් මේ මෙතකින් අවසන් වෙන්නෙත් නැහැ. 2023 දක්වා විවිධාකාර වූ ස්වාභාවික විපත් විවිධාකාර වූ යම් මිනිසයන්ට පීඩා ගෙන දෙන මහා විපත්තිදායක අවස්ථාවන් විටින් විට උදා වේ. විශේෂයෙන්ම දැවැන්ත ජල ගැලීමකින් මේ මනුස්ස ලෝකයේ යම් මිනිස්සුන්ට දැවැන්ත හානියක් සිද්ධ වේවි. ඒ වගේම තවත් නොඑක් ආකාරයේ ඔබ නොයසූ විරු යම් විපත්තිදායක කාලයක් වශයෙන් මේ අවුරුදු 3 හඳුන්වා දෙන්න පුළුවන්. මේ ආප හඳුන්වන්නේ මේ අවුරුදු 3 කාල විපත්ති වැඩි කාලයක් වශයෙන්. එසේ එය සකස් කරන්නේ යම් ආධ්‍යාත්මික ආලෝකයක් වෙනුවෙන් මේ ලෝකයේ තියෙනා වූ සියලු මිත්‍යා දේවල් විනාශ කළා, මිත්‍යා මතවාද විනාශ කළා, අති බහුතරයක් පවින් පිරී ගිය ඇත්තන් අයින් කළා. ශුද්ධවන්තයන්ට පිනින් පිරුණා වූ ඇත්තන්ට ඒ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන් ඉඩ ප්‍රස්තාව මේ සබාදහම මේ ලෝකයේ තුල සකස් කරන්නා වූ කාලයක්. ඒ නිසා අතීතය නොව අනාගත කාලයක් තුල සැබෑ අරහතුන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ මොඩර්න් රහතන් වහන්සේලා නොව සැබෑ අරහතුන් වහන්සේලා ආධ්‍යාත්මිකව ප්‍රඥාවෙන් පිරී ඉතිරී ගියා වූ ගෞතම බුද්ධ ශාසනයේ ඒ බුදුන් දේශනා කළා වූ අරහත් මඟ සපත කළා වූ අරහතුන් වහන්සේලා මේ ලෝකයේ තුල වැඩ වාසය කරાવી. හෙළදිවයින ධර්මද්වීපයක් වශයෙන් මුළු ලෝකයාටම ආධ්‍යාත්මිකයේ පණිවිඩය ආධ්‍යාත්මීය පණිවිඩය නිර්වුල්ව බෙදන්නා වූ ප්‍රදීපාගාරයක් බවට පත්වේවි. ප්‍රඥා ආලෝකයේ ලෝකයට ලබා දෙන්නා වූ ප්‍රදීපාගාරයක් පහන් වැටක් බවට පත්වේවි. සියල්ලෝම ආධ්‍යාත්මික ජීවිතයක් ගැන කතා වේවි. එය පුහුණු කරන්න උත්සාහ කරાવી ಜಾති ආගම් කුල ભેදයකින් තොරව. විශේෂයෙන්ම යුරෝපා වැසියන් ආධ්‍යාත්මික ජීවිතයකට 100% නැඹුරු වෙන්න උත්සාහ දරාවේ. ඒ ඇත්තන් භෞතිකයෙන් සෙව්දය අද භෞතිකයේ තුල නැති බව ඒ ඇත්තන් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ ඇත්තන් සීග්‍රයෙන් ආධ්‍යාත්මික සතුටක් සොයාගෙන බුදුදහම ස්පර්ශ කරන යුගයක් ඒකාන්ත වශයෙන් ඉදිරියට ගලාගෙන එනවා. ඒ වගේම අර ඉන්දියාවේ දරුවෙක් කියලා තිබුණා ඊළඟ වර්ෂයේත් මේ වගේ වෛරස් එකක් එනවා කියලා අප කියනවා. මේ වගේ වෛරස් එකක් නැවත වාරයක් ලබන අවුරුද්දක් තුල නොයන බවත් ඒ වගේම ලබන අවුරුද්ද තුලත් යම් සුවිශේෂී විපත්තීන් රැසකට මුළු මහත් ලෝකයාම මුහුණ දීමට මුහුණ පෑමට සිද්ධ වෙන කාලයක් ලබන අවුරුද්ද පමණක් නෙමේ 2023 දක්වා වූ කාල පරිච්ඡේදයේ විවිධාකාර හැලහැප්පීම් මත මිනිස්යාට අනිත්‍යභාවය අස්තිරභාවය සහ තමන්ගේ ජීවිතයේ සොයාගත යුත්තේ කුමක්ද යන්න පිළිබඳව පණිවිඩය දඬුවමක් වශයෙන් ලබා දෙන කාලයක්. ඒ නිසා ඒ දඬුවම තේරුම් ගත්ත ඇත්තන් තමන්ගේ ජීවිතය පවෙන් මිත්‍යාවෙන් මුදවාගෙන සැබෑ ආලෝකයක් කරා රැගෙන යන්න උත්සාහ කරાવી. රැස් කරන ජීවිතයක් වෙනුවට ස්වල්පයක් රැස් කරගෙන ඒ තුලින් තමන්ගේ ආධ්‍යාත්මික සැහැල්ලුවක් හදාගෙන ඒ සැහැල්ලුවත් එක්ක ජීවිතය ගත කරන ජීවන රටාවකට බොහෝ මිනිස්සු මින් ඉදිරියට පෙළ ගැසෙන යුගයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදය තුල අප පුනා දේශනා කරනවා ඔබ ආරක්ෂා වෙන්න භෞතික දෙයක් සොයාගෙන යන්න එපා. ඒ භෞතික දෙයක් තුල ඔබ ලබන ආරක්ෂාව ඉතාමත් සීමා සහිතයි. මාස් එකක් දාගත්තා කියලා අතසේදුව කියලා ඒක කරන්න. නමුත් ඉන් එහාට ඔබ සෑම දිනෙකම බුදුදහමේ ප්‍රතිපත්තිගරුක ජීවිතයක් බවට පත් වෙන්න. ඒ ප්‍රතිපත්තිය Tamanගේ ජීවිතය තුල රෝපණය කරගෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන ස්වභාවයට පත් වෙන්න. අනාගත ලෝකයේ යම්කිසි කෙනෙක් බුදුදහමේ ප්‍රතිපත්තිය රකින්නවා නම් උන්වහන්සේගේ ධර්මතාවය Tamanගේ ජීවිතය තුල රෝපණය කරගන්නවා නම් එයයි ඔබ සන්තක හොඳම ඉන්ෂුරන්ස් එක. ඒ රක්ෂණය විසින් ඔබව ලෝකෙ කොහේ හිටියත් ඔබව ආරක්ෂා කරાવી ඔබට රැකවරණයක් ලබා දී. ඉන් එහාට කිසිම රක්ෂණයක් සමත් වෙන්නේ නැහැ ඔබව බේරගන්න. ඒ නිසා
වහවහ පිනට කුසලයට අප්‍රමාදීව යොමු වන්න, තමන්ගේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයක් බවට පත් වෙන්න, ඒ වගේම පංචශීල ප්‍රතිපදාවකට ඔබගේ ජීවිතය පරිවර්තනයකට පත් කරගන්න, ඒ පංචශීල ප්‍රතිපදාව ආර්යකාන්ත පංචශීලයක් බවට පත් කරගන්න. එසේම තවත් සුවිශේෂී කාරණාවක් අප තරයේ දේශනා කරනවා. ඔබ ඒකාන්ත වශයෙන් ඔබට පුළුවන් නම් 100% නිර්මාංශ වෙන්න. ඒ ඔබගේම යහපත පිණිස හේතු වාසනා වේවි. ඒ ඔබගේම රැකවරණය පිණිස හේතු වාසනා වේවි. යම් කිසි සතෙකුට වක්‍රාකාරයෙන් හෝ අනතුරක් නොකොට, හිංසාවක් නොකොට ඔබ විශ්වයෙන් තමන්ට විශ්ව මෛත්‍රිය, විශ්ව දයාව, කරුණාව බලාපොරොත්තු වෙන්න. ඔබ පිට ඇත්තන්ට අභය දීලා තමන්ට අභය දාණය බලාපොරොත්තු වෙන්න. රත්න සූත්‍රයේ සජ්ජායනා කළා ගෙදර මස් සොයාගෙන මස් කනවා නම් එහි ආශිර්වාදය හම්බෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න සත්තු මරන්නේ කන පාරිභෝගිකව ඉන්න තාක්කල් පමණයි. මේ ලෝකයේ සත්තුන්ගේ මස් කන පාරිභෝගිකව නැත්තම් ඒ සත්තු අකාලේ මැරෙන්නේ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න සතෙක් මරනවා නම් මස් පිණිස ඒ පාරිභෝගිකෙක්. එවැනි පාරිභෝගිකයෙක් වශයෙන් ඔබ ජීවත් නොවන්න. ඒ පාරිභෝගිකත්වයෙන් අයින් වෙලා Taman සබාදහමට බද්ධ වෙච්ච ජීවිතයක් බවට පත් කරගෙන දයාව, කරුණාව, මෛත්‍රිය අනුන්ට පමණක් නොව සබාදහමටත් මුදා හරින්න. එවිට ඔබ සබාදහමේ මෛත්‍රියට, විශ්වයේ මෛත්‍රියට පත් වුණා වූ අසිරිමත් චරිතයක් බවට පත් වේ. නිසා එළඹෙන සියවස මහා අසිරිමත් සියවසක්. එය කාර්මික විප්ලවය වගේ නොව, එය තාක්ෂණික විප්ලවයක් වගේ නොව, සියවසක් වගේ නොව, එය ආධ්‍යාත්මික සියවසක්. ස්පිරිචුවල් සෙන්චුරි. ඒ ස්පිරිචුවල් සෙන්චුරි ආධ්‍යාත්මික සියවසක් තුල තමනුත් ආධ්‍යාත්මික ජීවිතයකට, ජන කොට්ටාසයකට බවට පරිවර්තනයක් ලබා ගත්තොත් ලෝකයේ ඕනෑම බාධකයක් ආවත්, මොන වසංගතය ආවත් ඔබට විශ්වයේ ආශිර්වාදය, විශ්වයේ රැකවරණය ලැබේ. ඒ නිසා ලංකාවේ බොහෝ රෝගීන් ඉතාමත් ඉක්මනින් සුවපත් භාවයට ලැබුණා. ඒ වෛද්‍ය උපකාර වගේම අප විසින් සිදු කළා විශ්වාධ්‍යාත්මික බුද්ධ සත්‍යග්‍රහයත් ඒට එකහෙලා ආශිර්වාදයක් බවට පත් වෙන්නේ නැති. අප හැමදාමත් හැම මොහොතකම සුවපත් වීමේ මෛත්‍රී චේතනාව, ඒ ආධ්‍යාත්මික ශක්තිය මේ මහා මුළු විශ්වයටම අවකාශයට මුදා හරිමින් මාසක කාල පරිච්ඡේදයක් වැඩ වාසය කළා. අප ඉදිරියටත් එසේමයි. එනිසා ඒ උතුම් වූ විශ්වාධ්‍යාත්ම බුද්ධ සත්‍යග්‍රහය වෙනුවෙන් අප වුණා වූ, කැප වුණා වූ, ඒ කළා වූ සියලුම ඇත්තන්ට අප හදවතින්ම ධම්මගයා වශයෙන් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ ආශිර්වාදයත් එක්ක ඒ ඇත්තන්ගේ ජීවිතයට අප පින් කුසල් අනුමෝදන් කළ ගෞතම බුද්ධ ශාසනයේ නිවනම සත්‍ය අවබෝධ කරගන්නට, මගඵල සත්‍ය අවබෝධය ලබා ගන්නට ඒ උතුම් වූ සත්ක්‍රියාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශ්වකර්ම නාලිකාවේ නිර්මාතෘතුමන්ටත්, දිනේෂ් මහත්මයාටත් අප සියලු ආශිර්වාදය ලබා දෙනවා. ඊට මාධ්‍ය අනුග්‍රහය වශයෙන් අප වෙත ලබා දීම වෙනුවෙන්, ඒ වගේම නන් අයුරින් වචනයෙන් හෝ ආශිර්වාද කළා හෝ බැන්නා හෝ සියලුම ඇත්තන්ට අප මෙත්සිතකින් යුක්තව ආශිර්වාදය පළ කරනවා. යහපතක්ම වෙන්න ඕන, සියල්ලෝටම සැනසෙල්ලක් වෙන්න ඕන, ශාන්තියක්ම වෙන්න ඕන. මේ ධර්මද්වීපයේ ඒකාන්ත වශයෙන්, හෙළ දීපය ඒකාන්ත වශයෙන් ධර්මද්වීපයක් වෙනවාමයි. එය මේ පායන ඉරහඳ වගේ පරම සත්‍යයක්. ඒ නුදුරු කාල පරිච්ඡේදයක් තුළ මුළු මහත් ලෝකයාට ප්‍රඥාවේ ඇස ලබා දෙන දිවයිනක්, ආලෝක මණ්ඩපයක් බවට පත් වේවි. මේ ශ්‍රී ලංකාද්වීපය පුංචි වුණාට එහි ඇති මහා අවබෝධයේ ශක්තිය, ඒ මහා විශ්වයේ ඇති අසිරිමත් ශක්තිය අනන්තයි, අප්‍රමාණයි. ඒ අනාගත උදුරු අනාගතයක් තුළ ලෝකවාසී සියලුම ඇත්තන් අවබෝධ කරගනීවි. බුදුදහමත් සමගම ජීවිත බබලන්නා යුගයක් ඉස්සරහට උදා වේවි. මෙවර වෙසක් කාල පරිච්ඡේදයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රතිපත්තියෙන් බැබළුවා වූ වෙසක් කාල පරිච්ඡේදයක් උදා වුණා. එයයි සබාදහමේ ඉගැන්වීම. මෙතෙක් කල් කරපු සියලු මෝඩ ආමිස වැඩ සබාදහම විසින් ප්‍රතික්ෂේප කරා. ඒ සියල්ල නවත්වන්න සබාදහම කටයුතු කළා. වෙනදා වෙන වෙසක් කාලවල ඔබ ප්‍රතිපත්තිය පැත්තකට දාලා ආමිසයෙන් පිස්සු නටපු කාලයක් වශයෙන් ඉතිහාසයේ සටහන් වෙලා තියෙන බුදුදහම විකෘති කර ගනිමින් විවිධාකාරෝ විවිධ දේවල් ආමිසයේ ඒ ශ්‍රද්ධාවත් අමූලිකා ශ්‍රද්ධාවක් බවට පත් කරගෙන නිවන පැත්තකට දාලා විවිධාකාරෝ මිත්‍යා දෘෂ්ටික දේවල් බුදුදහමත් එක්ක රිංගගෙන බුදුදහම පුදුමාකාර විකෘති ස්වභාවයකට පත් කරා. එහි ප්‍රතිඵලය අද ලබලා තියෙනවා. අප හැමදාමත් අරිෂ්ඨාන කරේ ප්‍රතිපත්ති ශාසනය අංක 1ට එන්න ඕන, ආමිසමය තත්ත්වයේ දෙකට වැටෙන්න ඕන. ඔබ
මල් කෝටි ගණන් පූජා කරන්න දුවනවට වඩා එක මලක් දැකලා එහි ඇති අනිත්‍යතාවය දකින්න පුළුවන් නම් එයයි බුදුවරු දේශනා කළා වූ බුදුදහම. බුදු ගුණ මෙනෙහි කරනවා වගේම ඔබට පුළුවන් වෙන්න ඕන බුදු මග යන්න. යම් කිසි කෙනෙක් ජීවිත කාලයෙන් බුදු ගුණ මෙනෙහි කරලා බුදු මග යන්නේ නැත්නම් ඔහු බෞද්ධයෙක්වත් සත්‍ය සොයාගිය මිනිස්සෙක්වත් නෙමෙයි. ඔහු අන්ධ බාල මෝඩ මිනිස්සෙක්. ඔබ බුදු ගුණ මොහොතක් මෙනෙහි කරලා ඔබට පුළුවන් නම් බුදු මග Tamanගේ ජීවිත කාල පරිච්ඡේදය බුදු මගත් එක්ක ගමන් කරන්න අන්න ඒ උතුම් පුද්ගලයා බුදුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වේ. ඒ නිසා කෝටි ගණන් පන්සල් හදන්න දඟලනවට වඩා මහා විහෙර විහාර අහස සිඹින පිළිම වහන්සේලා හදනවට වඩා Tamanගේ අතුලාන්තයේ මේ දහම ගොඩනගා ගන්න ඔබ උත්සාහ විය යුතුමයි. ඒ නිසා කුඹුරු කොටන්නවත් වගා කරන්නවත් නොව වත්තේ අඹ ගණන් කරන්නවත් නොව ඔබ උත්සාහ විය යුත්තේ. බුදුන් වහන්සේට ඊට වඩා තරම් මහා සැප සම්පත්තීන් ලැබුණා. උන්වහන්සේ පෙර සංසාරයේ කර පිනට ලැබුණු සියල්ලත් අතහැරලා දැම්මා. අතහැරලා ඒ දෙස බලලා සනසිල්ලකටපත් වුණා. අපට පෙර පිනකට ලැබෙන දේත් අප අතහැරලා ඒ පිළිබඳව අප සැනසිල්දායක සිතකින් යුක්තව ලෝකයේ දෙස බලනවා. ඒ නිසා පෙර පිනකට ලැබුණු දේවල් ගොඩ ගහගෙන ඒ දිහා බලාගෙන පුණ්‍ය තෘෂ්ණාවකින් යුක්තව මට මේ දේ ලැබුණා උඹලට ওই දේවල් නෑ කිය මහා මෝඩ කතා කිය ඉන්න යුගයක් නොව තමන්ට පෙර පිනකට දෙයක් ලැබුණා නම් ඒ දෙය තමන්ට වැඩි නම් එයත් අතහැරලා අනුන්ට යහපත පිණිස ඔබට පුළුවන් නම් කුසලයට තමන්ගේ ජීවිතය රැගෙන එන්න. කිං කුසල ගවේසී කුසල් ජීවිතයක් බවට තමන්ගේ ජීවිතය පරිවර්තනයකට පත් කරගෙන අල්පේච්ඡ සැහැල්ලු සරල ජීවිතයක් simple life ඔබගේ ජීවිතය සංකීර්ණ ජීවිතයක් නම simple සරල ජීවිතයක් බවට පත් කරගෙන සෝබා දහමත් එක්ක තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් නම් ඔබ සැබෑවටම විශ්වයේ ආශිර්වාදයට පත් වුණා වූ උතුම් මිනිසෙක් ජීවත් වෙන මනුස්ස ලෝකයක පුරුකක් බවට පත් වේ. ඒ නිසා මේ මොහොත ඊටමත් සුබ මොහොතක්. කොරෝනා කියන්නේ සුබ පණිවිඩයක් ලබා දුන්නේ. කොරෝනා විසින් සබා දහම විසින් මිනිසා විසින් කරපු සියලුම නරක දේවල් නවතා දැම්ම. తాවකාලිකව මේ කාල පරිච්ඡේදය මේ ව්‍යසනය ලබන අවුරුද්දේ මාර්තු පෙබරවාරි දක්වා කාල පරිච්ඡේදයක් දක්වාම ලෝකයේ තුල පවතීවි. ඒ වගේම අප මේ අවස්ථාවේ විවරණය කරනවා විශ්වයෙන් ලැබුණා වූ යම් සුවිශේෂී පණිවිඩයක්. මේ වසංගත තත්වයට යම් බෙහෙතක් ස්ථිර වූ බෙහෙතක් සොයාගන්නේ ලබන අවුරුද්දේ මාර්තු සහ අප්‍රේල් කියනා වූ මාසය අතර තුල කාල පරිච්ඡේදයක් අභියස. ඒ තාක්කල් පුරාවට මෙයට නොඑක් බෙහෙත් ඉදිරිපත් වේ. නමුත් ඒවා ස්ථිර බෙහෙතක් බවට පත් නොවේවි. එය කෙසේ වෙතත් බෙහෙතක් හම්බුණත් නැතත් ඔබගේ බෙහෙත නම් Taman රකින්න ධර්මයයි. Taman එක ධර්මයක් හෝ රැක්කා නම් එක සීලයක් හෝ රැක්කා නම් මං කිසි ප්‍රාණියෙකුටවත් හානියක් කරේ නැහැ කියන ඒ මහා ප්‍රතිපදාවට එන්න පුළුවන් නම් එයම සත්‍යක්‍රියා කළා පොළවට අහසට අත දික් කළා ඒ සත්‍යානුභාවයෙන් අපව රකින්න කියලා අදිෂ්ඨාන කරන්න. එයයි සත්‍යක්‍රියාව. එය ඒකාන්ත වශයෙන් ඔබට පිහිටක් වෙනවා. සත්‍යයි. ඒ නිසා මේ උදා වුණේ අසිරිමත් ආධ්‍යාත්මික කාල පරිච්ඡේදයක්. ඒ උතුම් වූ ආධ්‍යාත්මික කාල පරිච්ඡේදී නොඑක් ආකාරයේ මිත්‍යා මත බැහැර කරනවා, බැහැර වෙනවා. මිනිස්සුන්ගේ ඇස් පනා පිටම මිත්‍යාව බොරුවක්, මිත්‍යාවක් බවම ඔප්පු වෙනවා. මේ තාක්කල් පුරාවට අසත්‍ය, අධර්මයේ මිත්‍යාව වපුරපු සමාජයක සත්‍ය දැක්කෙත් ඒ මිනිස්සු, දහම දැක්කෙත් ඒ මිනිස්සු වල් පැල ඇටි වගේ. අධර්මය මිත්‍යාව වපුරපු අස්වද්දපු සමාජයක දහම සත්‍ය පේන්නේ වල් පැල ඇටි වගේ. ඒ නිසා ඊටමත් සීමිත පිරිසක් පමණයි ඒ අසත්‍ය අධර්මයේ මිත්‍යාව අතරින් සත්‍ය දැකලා ඒ සත්‍යයේ පැලයේ සෙවණට ආවේ. යම් දවසක ඒ සත්‍යයේ පැලයේ නැවත වාරයක් වනස්පතියෙක් වෙනවා සත්‍යයි. ඒ වනස්පතියෙක් වන විට අර සියලු අසත්‍ය කාරණා මිත්‍යා දෘෂ්ටි කාරණා තුත්‍රි ගස් බවට පත් වී සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවාමයි. දැන් හොඳටම ඇති ඔබ මිත්‍යාව පස්සේ දිව්වා. මිත්‍යාව විශ්වාස කරා. අසත්‍ය අධර්මය විශ්වාස කළා හොඳටම ඇති. ඒ නිසා දැන් ඔබ කල යුත්තේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුන් වහන්සේගේ දේශනාව සොයන්නා වූ ඒ මග වඩන්නා වූ ඒ ආර්ය පරිශ්‍රණය කරන්නා වූ මිනිස්සෙක් බවට පත් වෙන්න. බුදුහාමුදුරු ඉපදුනේ කොහේද? උන්වහන්සේගේ උපන්ගම කොහේද? උන්වහන්සේගේ උපැන්න හොයනවට වඩා උන්වහන්සේ දේශනා කළා වූ මග නිර්වුල් වූ ආකාරයෙන් අවබෝධ කරගෙන ඔබට පුළුවන් නම් උන්වහන්සේගේ අවසාන ඵලය දේශනා කළ පරිදි මේ මහා වසංගත වලට එහා ගිය දුකක් ඇති සංසාරයෙන් එතර වන්න
අන්න එයමයි ඔබ ලබන මහා වාසනාව. නිසා බුදුවරයෙක්ගේ උපදීම මහා සැපතක් වෙන්නේ මේ සසරින් නික්මීමට අවශ්‍ය මඟ උන්වහන්සේලා දේශනා කරන නිසා. හැමදාම සසර කියන්නේ වසංගත වලින් පිරුණු යමක්. මේ වසංගතයේ පමණක් නෙමෙයි අනාගතයේ තවත් වසංගතේ මීට වඩා මහා වසංගත අනාගත ලෝකයක් තුල මිනිස්යාට ඒකාන්ත වශයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ ලෝකයේ විනාශය ගැන දේශනා කළ යම් දවසක මේ මහා පෘථුවිය මේ ගැලැක්සි එක මේ චක්‍රාවාට මන්දාකිනි ඉරහඳ තාරකා කපුරු පෙත්තක් ගින්නට ඇල්ලුවාම දැරි අලුවී යන්නාසේ දුමක් බවට පත් වෙලා මේ සියල්ල විනාශ වෙනවා. එතෙක් මෙතෙක් කල මේ අපට ඉතුරුනා වූ කාල පරිච්ඡේදය ඉතාමත් කෙටි කාලයක් පමණයි. ඔබ දක්ෂ වෙන්න, ඔබ ප්‍රඥාවන්ත වෙන්න. සීමිත කාල පරිච්ඡේදයක් තුල මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන එය නිස්කාරණේ විය පැහැදම් කරන්නේ නැතුව බුද්ධෝත්පාද කාලයක උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා වසංගත වලින් පිරුණා වූ ජාති ජරා ව්‍යාධි මරණ කියන සිව් වසංගතයෙන් පිරුණා වූ මහා සසර දුකින් එතර වෙලා නිවන සාක්ෂාත් කරගන්න. තොටුපළවල් ගොඩක් තිබෙනවා. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕන තොටුපළක් සොයාගන්න. ඊට වඩා ඔබ දක්ෂ වෙන්න ඕන හරි තොටියෙක් සොයාගන්න. හරි තොටියෙක් නැත්තම් ඔබ කොච්චර තොටුපළවල් සොයාගත්තත් ඔබ රවුම් ගස්සවල නැවතත් ඉඳීතැන්ටම ගෙනහැල්ලා බස්සාවි සසරටම. නමුත් දක්ෂ තොටියා සසරේ භයානකත්වය නිරන්තරයෙන්ම පෙන්ලා ඔබව නිවන නැමැති කොදෙව්වට ගිහිල්ලා ඇරලනවා සදාතනික සුවයක් ඇති බුදුවරු දේශනා කළා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නා වූ තොටියන් සොයාගන්න. ඒ තොටියා ඔබ කවදාක්වත් සසරකට ඇද දමන්නේ නැහැ. ඔබ දුගතියකට ඇද දමන්නේ නැහැ. කවදාක්වත් බුද්ධ ශාසනයකට නිග්‍රහයක් වචනකින් හෝ අල්ප මාත්‍රයකින් හෝ සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මෙය ඒකාන්ත වශයෙන් තොටුපළවල් තිබුණත් ඒ තොටුපළවල් හරිත් ඒ තොටුපළවල් අතරින් සැබෑ තොටුපළ සහිත තොටියෙක් සොයාගෙන එයටත් දක්ෂ වෙලා ඔබ ඊතර වෙන්න දක්ෂයෙක් වෙන්න කරණීය සූත්‍රයේ සක්කෝ වශයෙන් දේශනා කරන ඔබ දක්ෂ වෙන්න ඕන නිර්වුල් දේ නිර්වුල් වශයෙන් දකින්න. අසාර දේ අසාර වශයෙන් දකින්න. සාර දේ සාර වශයෙන් දැකලා එයට එකතු වෙන්න. සත්‍ය සත්‍ය වශයෙන් දැකලා එයට එකතු වෙන්න. මේ ලෝකයේ අමාරුම දේ තමයි සත්‍යයට ඇහුම්කන් දෙන එක. එසේ ඇහුම්කන් දෙන්න අමාරු වෙන්නේ මිත්‍යාව අසත්‍ය අධර්මය තමන්ගේ ජීවිතය බවට පත් කරගත්තාම ඒ අතරින් ශ්‍රවණය වන්නා වූ සත්‍ය අහන්න හරි අකමැති. සත්‍ය ඇහුවොත් අර සියල්ල අතාරින්න වෙනවා. මේ එළඹෙන්නා වූ සියවස ඒකාන්ත වශයෙන් සත්‍ය මේ විශ්වයේ මේ දෙරණේ ශ්‍රවණය වන්නා වූ යථාර්ථයක් බවට පත්වන්නා වූ සජීවී වන්නා වූ යුගයක් බවට පත් වේ. බුදුදහම කියලා කියන්නේ පොත්වල තියෙන දහමකට වඩා Tamanගේ ජීවිතයේ තබාගත යුතු දහමක්. ප්‍රැක්ටිකල් බුද්දසම්. Tamanගේ ප්‍රායෝගික ජීවිතයේ බුදුදහම උන්වහන්සේගේ ජීවන ක්‍රමවේදය දේශනා කළා වූ නිවන් ක්‍රමවේදය නැත්නම් ඔබ බෞද්ධයෙක්වත් උන්වහන්සේගේ මග යන කෙනෙක්වත් නෙමේ. ඔබ රවටා ගන්නා වූ මහා අවාසනාවන්ත පුද්ගලයෙක් බවට පත් වේවි. සබාදහම පෙන්නවා මුදලට ධනයට බලයට කරන්න කිසිවක් නැහැ කියලා. ඇමරිකාවේ ට්‍රම්ප්ටවත් මේ මොහොතේ කිසිවක් කරන්න නැහැ. ඒ නිසා අද ඔප්පු කළාමාරයි සල්ලි කෝටි ගණන් හෙව්වත් ඒ සල්ලි වලට යම් මොහොතක කිසිවක් කරන්න බැරි බව. හැබැයි ඔබ ආධ්‍යාත්මීය යම් ශික්ෂණයකට ප්‍රතිපදාවකටපත් වුණා නම් එයට බොහෝ දේවල් කරන්න පුළුවන් බව මේ මහා විශ්වය මේ මොහොතේදී මුළු මහත් ලෝකයාටම පෙන්වනවා. අද ඔය කියන කවුරුවක්වත් නැහැ. රාවණාලත් නැහැ, දෙවියොත් නැහැ, කපුවොත් නැහැ, කවුරුවක්වත් නැහැ. දේවාලත් ඉස්සෙලා. එසේනම් දෙවියෝ ඉන්නවා. දෙවියෝ නැත්තේ නැහැ. දෙවියෝ මේ විශ්වයේ වැඩ ඉන්නවා. දෙවියෝ කවදාක්වත් මේ මිනිස්යන්ගේ පළතුරු ගොටු කාලා ඒවට මේ උදව් කරන්නේ නැහැ. ඒවට උදව් කරන්නේ යක්ෂ පෙරේතයෝ. ඒ නිසා දෙවියෝ දෙවියන්ගේ ජීවිත දිහා බලාගෙන ඒ ඇත්තෝ නිවන් පුරනවා. ඒ ඇත්තෝ දිව්‍ය සම්පත්තීන් ලබාගෙන ඒ ලෝකවල වල වැඩ වාසය කරනවා. ඒ නිසා කල යුත්තේ බුදුන් වහන්සේගේ මේ ජීවමාන දහම මේ වගේ මිත්‍යා දෘෂ්ටි කෝණ වලින් බලන්නේ නැතුව එහි තුල ඇති සත්‍ය කාරණා ඉස්මතු කරගෙන එය අනුන්ට ගහන බෝම්බයක් බවට පත් කරගන්න හොඳ නැහැ. තමන් ධර්මදර වෙන්න ඕන, අනුන්ව පෙලන්න නෙමෙයි. තමන්ට පිනට හම්බෙනවා නම් හම්බෙච්ච දේ කාගෙන ඉන්න ඕන. හැබැයි ඒ වයින් අනුන්ට දමල ගහන්න යන්න එපා. එය හරියට අර එක්තරා බුදුදහමේ දේශනාවක් එක තියෙනවා. දණියගෝපාල සූත්‍රයේදී උන්වහන්සේ හරි අපූර්වට මේ යම්
පුද්ගලයෙකුට වටහා දෙනවා කොහොමද මේ සංසාරයේ තියෙන නিত্য ස්වභාවය සහ අනිත්‍ය ස්වභාවය ගැන. ඒ නිසා ධනිය එය වටහා ගත්තාම මේ සියල්ල අතහැරලා සත්‍ය අවබෝධයටපත් වෙනවා. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ භෞතිකය සමග වැඩෙන ආධ්‍යාත්මික ශක්තියක් නෙමෙයි. භෞතිකය දියුණු කරගෙන ලබන ආධ්‍යාත්මික සුවයක් නෙමෙයි. ඔබට පුළුවන් නම් භෞතිකය අතහැරලා ඉන් ලැබෙන සැනසීමත් එක්ක ඉන් ලැබෙන නිදහසත් එක්ක සිත දියුණු කරොත් එය බුදුමග බවට පත් වේවි. භෞතිකයක් එක්ක ලබන නිවන් මගක් ගැන අප කොහේවත් බුදුදහමේ අහලත් නැහැ දැකලත් නැහැ. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා මාලිගාවේ ඉන්නව භෞතිකයත් එක්කම බුදු වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි දේවල් රෝපණය කරන්න ඒ සමාජයක් අසත්‍යෙන් අවිද්‍යාවෙන් මෝහයෙන් වල්මත් වෙච්ච සමාජයක් බවට පත් වෙනවා. උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමයේදී සියලු භෞතිකයන් අතහැරලා ආධ්‍යාත්මික නිදහසක් අභියස නිවන් මඟ සොයාගෙන සපත කරගත්තා. නමුත් අද සමහර ඇත්තන් උගන්වනවා භෞතිකයෙන් මත් වෙලා භෞතිකයෙන් පිස්සු වැටිලා ඒ භෞතිකයම Tamanට ලැබෙන දේවල්ම බුද්ධත්වයේ අරහත් භාවයේ වශයෙන් දැකගෙන එය සමාජගත කරනවා මේයි බුදුදහම කියලා. ඒ නිසා ඒ කාරණා අප එකහෙලා ප්‍රතික්ෂේප කරමින් භෞතිකයත් එක්කම සමගාමීව වැඩෙන දහමක් නම බුදුදහම කියලා කියන්නේ. නිවන් මඟ කියලා කිය නිවන් මඟ යනු මේ භෞතිකයෙන් එහාට ඇති ආධ්‍යාත්මික සෝයක ඉඳගෙන ආස්වාදය ආදීනවේ නිස්සරණයත් එක්ක යන්නා වූ වැඩපිළිවෙලක්. බුදුන් වහන්සේ දේශනා කළේ කාමසුකල්ලිකානු යෝගයක් නොව මජ්ක්‍ධිමා ප්‍රතිපදාවක්. ඒ නිසා අප ඉදිරියේදී බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් කරා පින්වත් ස්වාමීන් වහන්සේ අපට රතන සූත්‍රය විවරණය කරලා දෙන්න කියලා. අපට දුරකථන ඇමතුම් 100,000 ගානක ප්‍රමාණයක් ආවා. ඒ රතන සූත්‍රයේ ඇතුළාන්තය විස්තර කරලා දෙන්න කියලා. නිසා අප ඉදිරි අනාගතයක් තුල ධම්මගයාව YouTube නාලිකාව හරහා ඔබ වෙනුවෙන් ඔබගේ දහම් අවබෝධය වෙනුවෙන් ඒ කාරණාව ඉටු කිරීමට අප පොරොන්දු වෙනවා. ශ්‍රී සද්ධර්මයේ සැබෑ අරුත ලෝකයට දෙන්න අපගේ ජීවිත කාලයම කැප කරනවා. එච්චරයි අපට කරන්න තියෙන්නේ. රහතෙක් නම් කරන්න තියෙන්නේ ජීවිත කාලෙම බුදුවරයෙක් නම් බුදුනාට පස්සේ ජීවිත කාලෙම කරන්නේ අනුන් වෙනුවෙන් දෙව් මිනිසුන් මරුන් බමුන් සහිත ලෝකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා සසරින් නික්මෙන්න. රහතන් වහන්සේත් එහෙමයි. නැතුව ගෙවල් හදන්නේවත් බඩු බෙදන්නේවත් කුඹුරු කොටන්නේවත් අඹගස් යට අඹහුලන්නවත් නෙමේ රහතන් වහන්සේලා බුදුවරු මේ ලෝකෙට බිහි වෙන්නේ. උන්වහන්සේලාගේ බුදු කිස බුදු කෘත්‍ය වන්නේ තමන්ගේ පරිනිර්වාණ මංචකයේ දක්වා උන්වහන්සේ අවසාන වශයෙන් දේශනා කළේ අප්‍රමාදීව කුසල් වඩන්න. ආනන්දේ නුඹට මා දකින්න ඕන නම් මා දේශනා කළ ධර්මය දකින්න. නැතුව දෙව්රම් විහාර ජේතවනාරාම පිළිමයක් හදාගෙන ඒ දිහා බලන් ඉන්න කිව්වේ නෑ. ඒකට වැඳ වැඳ ඉන්න කිව්වෙත් නෑ. ආනන්දේ නුඹට මා දකින්න ඕන නම් තථාගත ධර්මය දකින්න. ඒ වගේ බුදුවරුන්ගේ බුදු කිසවන්නේ අනුන්ට පරිච්ඡේදයේ පුරාවටම නිවන් මඟ වෙනුවෙන් මඟ පෙන්වීම දේශනා කිරීම. පුරා 45 වසරක් බුදුරජාණන් වහන්සේ කළේ එයමයි. සියලු බුදුරජාණන් වහන්සේලා කරන්නෙත් එයමයි. රහතන් වහන්සේලා කරන්නෙත් එයමයි. රහතන් වහන්සේලා සිව්පසය ලබා ගන්නවා තමන්ගේ ඒ කටයුත්ත වෙනුවෙන්. ඒ ලබා ගන්නේ තමන්ගේ ඇඟක් මහත් කරගන්නවත් කම්සපක් වෙනුවෙන්වත් නොව. එක එක කුඹුරු වලින් ගහලා තමන්ට ආවේනික බත් හදාගෙන කන්නවත් නොව. තමන්ට ලැබෙන පිණ්ඩපාතයේ සිව්පසය ස්වල්පයක් අරගෙන එය බුදුන් වහන්සේ දේශනා කරන පරිදි උන්වහන්සේගේ දහම නිර්වුල් වූ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න විට රහතන් වහන්සේලා ඒ සියල්ල පරිහරණය කරන්නේ අනුන් වෙනුවෙන් විමුක්ති මඟ දේශනා කිරීමට කායික ශක්තිය ලබා ගැනීම පිණිසමයි. එසේ යත්තන් ඒ දේවල් පරිහරණය කළා තමන්ගේ ජීවිත කාල පරිච්ඡේදයේ පුරාටම අනුන්ට නිවන් මඟ දේශනා කරනවා. එපමණමයි කාරණාව. රහතෙක් වුණත් බුදුවරයෙක් වුණත් බුදු කිස උන්වහන්සේලාගේ කාර්ය එකයි. දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයාට මේ නිවන් මඟ දේශනා කිරීම පමණමයි. සසරින් එතර වෙන මඟ දේශනා කිරීම පමණමයි. නැතුව රටවල් හදන්න යන්නේවත් දේශපාලන උපදෙස් දෙන්න යන්නේවත් තව වගා කරන්න හැටි කියලා දෙන්න යන්නවත් ඒ කිසිවක් පෝතුජ්ජනික අනාර්ය අනත්ත් සංහිත වැඩ සැබෑ අරහතුන් වහන්සේලා සිදු නොකරන බව ප්‍රඥාවක් තියෙන ඇත්තෝ අවබෝධ කරගනිත්වා. මිත්‍යාවෙන් පෙළ නැත්තන්ට මේ විවරණයේ විශේෂ වන්නේ. ඒ ඇත්තෝ මිත්‍යාවෙන් ලෙඩ වුණාම තමන්ගේ සිත මිත්‍යාවෙන් කුණු වුණාම සත්‍ය පේන්නේ නැහැ. සත්‍ය පේන්නේ වල් පැලෑටියක් වශයෙන්.
ඒ නිසා අනාගතයේ බුදුදහමේ සැබෑ අරහතුන් වහන්සේලා සජීවී වේවි උන්වහන්සේලා දේශනා කරන්නේ නිවන් මඟ ඒ හැකි ඉක්මනින් සසරෙන් එතර වීමේ පණිවිඩයයි. ඒ පණිවිඩය ඒකාන්ත වශයෙන් මේ මනුස්ස ලෝකයේ මේ සියවස තුල ජීවමාන වේවි. ඒ ජීවමාන වීමත් සමගම බොහෝ ඇත්තන් මගඵල ස්වභාවයෙන් සසර දිනාවි. සවත් බොහෝ ඇත්තන් සසර නිමා කරાવી රහත් ස්වභාවයෙන් ගෞතම බුද්ධ ශාසනයේ අවසාන නිවන් දකින දොරටුව මේ ආකාරයෙන් විවෘත වුණා. ඒ විවෘත වීමත් එක්කම මේ ව්‍යසනයේ පැමිණි ආශිර්වාදයක් වශයෙන් ඒ පණිවිඩය සමස්ත ලෝකයට ලබා දෙන්න, ලෝකයේ සෝබා දහම සුවපත් වෙන්න. ඒ නිසා ඒ උතුම් වූ කාරණාවත් සමගම විශ්වාධ්‍යාත්මික බුද්ධ සත්‍යග්‍රහයේ ආශිර්වාදයෙන් සැමට ධර්මාවබෝධයේ පිණසම සියල්ල සකස් වේවායි ප්‍රාර්ථනා කරමි.